අපි අමිලක් කොටසට අද අපිට කතා කරන්න තියෙන්නේ ඩයිසැකරයිඩ් වල ඉඳලා ඉස්සරහට. හැමෝම නිබන්ධන දිග අරගන්නකෝ. ඩයිසැකරයිඩ් වල සිට ඉදිරියට. අපිට කතා කරන්න තියෙනවා ඩයිසැකරයිඩ් වල සිට ඉදිරියට. right. මේ බලන්න. හොඳට බලන්න බෝඩ් එක දිහා. දැන් ඉතින් හරි නහයවල් පියදාන හිම්බිරිස්සාව ඉඳ වෙන්නේ නැති නේද? කොහොම තමා කාලයත් එක්ක. මේ බලන්න. මොකක්ද මේ ඩයිසැකරයිඩයක් කියන්නේ? හොඳට බෝඩ් එක දිහා බලන්න. අපි හිතමු ඔන්න එක මොනොසැකරයිඩයක් තියෙනවා. එක මොනොසැකරයිඩයක් තියෙනවා. මේ තමයි පළමු මොනොසැකරයිඩය. මේ මොනොසැකරයිඩයක් එක්ක දෙවෙනි මොනොසැකරයිඩය එකතු වෙනවා. මොනෝ සැකරයිඩ්. මොනොසැකරයිඩ් දෙකක් එකට එකතු වුණොත් ගොඩ නැගෙන්නේ ඩයිසැකරයිඩයක්. ඩයිසැකරයිඩ්. එතකොට මොනොසැකරයිඩ් දෙක එකතුවට කියනවා ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩයක් ගොඩ නැගෙද්දී ජල අණුවක් ඉවතට යනවා. මොකක්ද ඉවතට යන්නේ? ජල අණුවක් ඉවතට යනවා. මොනොසැකරයිඩ් දෙකක් එකට එකතු වීමෙන් ඩයිසැකරයිඩයක් සෑදී. ඊයේ සතිය මතක තියෙන්න ඕනේ. කැණුම් ඒකකයට කියන්නේ මොනොසැකරයිඩ් කියලා. මොනොසැකරයිඩ් දෙකක් එකට එකතු වුනහම අපි ඒකට කියනවා ඩයිසැකරයිඩයක් කියලා. මොනොසැකරයිඩේ සූත්‍රය C6යි H12යි O6. ධන අනිත් මොනොසැකරයිඩේට එන්නේ ඒකම තමයි. C6යි H12යි O6. ඔබට මතක ඇති මම ගිය සතියේ පැහැදිලිව කිව්වා ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් තුනේම ව්‍යුහ සූත්‍රය මේක. C6යි H12යි O6. ඒතර ඒවා වෙනස් වෙන්නේ පරමාණු බැඳිලා තියෙන රටාවෙන්. ඔන්න එක මොනොසැකරයිඩයක්, මෙන්න දෙවෙනි මොනොසැකරයිඩය. මේ මොනොසැකරයිඩ් දෙක එකට එකතු වෙලා ඩයිසැකරයිඩය හදද්දී ජල අණුවක් පිට වෙනවා. ඔන්න මම ජල අණුව ඉස්සෙල්ලාම ලියා ගන්නවා. එහෙම ලියාගන්නේ ජල අණුව පිට කරලා තමයි ඩයිසැකරයිඩ් හදන්න ඕනේ. දැන් මේ බලන්න. දැන් මේක එකතු කරමු. මේ දෙන්න එකතුලානේ යන්නේ. මෙතන කාබන් 6යි, මෙතන කාබන් 6යි. 6යි 6යි කීයද? 12යි. එහෙනම් ඩයිසැකරයිඩේ කාබන් 12ක් තියෙනවා. කාබන් 12ක් තියෙනවා. ඊළඟට මෙතන හයිඩ්‍රජන් 12යි, මෙතන හයිඩ්‍රජන් 12යි. 12යි 12යි කීයද? 24යි. 12යි 12යි 24යි. ඒ 24න් දෙකක් ජලයට ගිහිල්ලා. දැන් ජලය හදන්න හයිඩ්‍රජන් ඕනේ. ඒතර 24න් දෙකක් ජලයට ගිහිල්ලා. එහෙමනම් 24න් දෙකක් ගියාම ඉතුරු වෙන්නේ 22යි. දැක්කද මේ 22 ගත්ත විදිය? ගත ක්‍රමය මට කියන්න. මෙතන හයිඩ්‍රජන් 12යි, මෙතන හයිඩ්‍රජන් 12යි, 12යි 12යි 24යි. 24න් දෙකක් ජලය හදන්න දෙනවා. ඉතුරු 22 මෙතන. ඊළඟ ඔක්සිජන් 6යි 6යි 12යි. ඒ 12න් එකක් ජලය හදන්න දෙනවා. එතකොට ඔක්සිජන් ගාවට ඉතුරු වෙනවා 11ක්. එහෙනම් ඩයිසැකරයිඩේ සූත්‍රය එන්නේ C12යි H22යි O11යි. හරි නේද? C12යි H22යි O11යි. මේ තමයි ඩයිසැකරයිඩේ අණුක සූත්‍රය. හොඳට මතක තියාගන්න ඩයිසැකරයිඩයක් නිර්මාණය වෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා. එහෙම නිර්මාණය වෙද්දී එක ජල අණුවක් ගැලවිලා එළියට යනවා. ඉතුරු ටිකෙන් තමයි ඩයිසැකරයිඩේ නිර්මාණය වෙන්නේ. දැන් අපි බලමු අපිට දීලා තියෙන මොනොසැකරයිඩ් වලින් කොහොමද ඩයිසැකරයිඩ් නිර්මාණය වෙන්නේ කියලා. මේ බලන්නකෝ. ඉස්සෙල්ලාම අපි ගමු ග්ලූකෝස්. ඔන්න එක ග්ලූකෝස් අණුවක් මං ගත්තා. ඒකට තවත් ග්ලූකෝස් අණුවක් එකතු වුණොත් එක ග්ලූකෝස් අණුවකට තවත් ග්ලූකෝස් අණුවක් එකතු වුණොත් සෑදෙන ඩයිසැකරයිඩයට කියනවා මොල්ටෝස් කියලා. මොකද්ද සෑදෙන ඩයිසැකරයිඩේ නම? මොල්ටෝස්. ඊළඟට එක ග්ලූකෝස් අණුවකට ෆ්‍රුක්ටෝස් අණුවක් එකතු වුණොත්
ෆ්‍රුක්ටෝස් අණුවක් එකතු වුණොත්. සෑදෙන ඩයිසැකරයිඩයට කියනවා සුක්‍රෝස් කියලා. සුක්‍රෝස් ආකාර කීපයකින් ලියනවා. මෙහෙමත් ලියනවා සුක්‍රෝස් කියලා. අල්කයන් දාලත් ලියනවා. ඊළඟට එක ග්ලූකෝස් අණුවකට ගැලැක්ටෝස් අණුවක් එකතු වුණොත්. සෑදෙන ඩයිසැකරයිඩයට කියනවා ලැක්ටෝස් කියලා. එහෙනම් අපි ගාව දැන් ඩයිසැකරයිඩ තුනක් තියෙනවා. මොනවද ඩයිසැකරයිඩ තුන? මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. මෝල්ටෝස් නිර්මාණය වෙන්නේ ග්ලූකෝස් අණු දෙකකින්. සුක්‍රෝස් නිර්මාණය වෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් අණුවකින්. ලැක්ටෝස් නිර්මාණය වෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් අණුවකින්. පැහැදිලිද? ආයසරයක් මුලට යමු. මොනොසැකරයිඩ අණු දෙකක් එකට එකතු වෙලා ඩයිසැකරයිඩයක් නිර්මාණය වෙනවා. මොනොසැකරයිඩ අණු දෙකක් එකට එකතු වෙලා ඩයිසැකරයිඩයක් නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙද්දී එක ජල අණුවක් ගැලවිලා එළියට යනවා. එතකොට ඩයිසැකරයිඩයේ අණුක සූත්‍රය ලැබෙන්නේ කාබන් 6යි, කාබන් 6යි, කාබන් 12යි, හයිඩ්‍රජන් 12යි, හයිඩ්‍රජන් 12යි, 12යි 12යි 24යි. ඒකෙන් දෙකක් ගැලවිලා ගියාම 22යි. ඔක්සිජන් 6යි, 6යි 12යි. ඒකෙන් එකක් ගැලවුණාම ඔක්සිජන් 11යි. පැහැදිලිද? එතකොට දැන් මෙතන හැදෙන ග්ලූකෝස් ධන ග්ලූකෝස් මෝල්ටෝස් වල අණුක සූත්‍රයත් C12යි H22යි O11යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි එකතු වෙලා හැදෙන මේ සුක්‍රෝස් වල අණුක සූත්‍රයත් C12යි H22යි O11යි. ඊළඟට තුන්වෙනි එකේනා ග්ලූකෝස් ගැලැක්ටෝස් එකතු වෙලා හැදෙන ලැක්ටෝස් වලත් C12යි H22යි O11යි. ඒ කියන්නේ සෑම ඩයිසැකරයිඩ් එකම අණුක සූත්‍රයේ වෙනස් වීමක් නැහැ. ඒතර මේක වෙනස් වෙන්නේ පරමාණු බැඳිලා තියෙන රටාවෙන්. වෙනස් වෙන්නේ කොහොමද? පරමාණු බැඳිලා තියෙන රටාවෙන් තමයි වෙනස් වෙන්නේ. අර අතන වගේම තමයි මොනොසැකරයිඩ් වගේම තමයි. එතකොට ග්ලූකෝස් ගත්තත්, ෆ්‍රුක්ටෝස් ගත්තත්, ගැලැක්ටෝස් ගත්තත් C6යි H12යි O6යි. මේ තුන් දෙනාගෙම තියෙන එහෙමයි. මේ තුන් දෙනා මෙතන ග්ලූකෝස්නේ එකම ටයිප් එකට තියෙන්නේ. මේ තුන් දෙනාගේ එකම ටයිප් එක තියෙන්නේ. නම් තුනක් තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. නම් තුන ඉන්නේ ඒක බැඳිලා තියෙන රටාව අනුව. මොකක් අනුවද? බැඳිලා තියෙන රටාව අනුව. දැන් අපි ওই ටික දාගෙන ඉමු. ඩයිසැකරයිඩ් වල බලන්න පළවෙනි වාක්‍යය හැමෝම කියවන්න ඕනේ ගෙදර. සද්ද බද්ද තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඔබත් දාන්න සද්ද ගෙදරට. පළවෙනි එක. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ් අණුවක් සෑදී. මෙම ක්‍රියාවලියේදී ජල අණුවක් පිට වේ. මොකද පිට වෙන්නේ? ජල අණුවක් පිට වෙනවා. කොටු ටික ලස්සනට දීලා තියෙනවා. වචන ටිකක් දීලා තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, ජලය. එහෙමනම් කොටු ඇතුළට දාන්න ඕනේ මෙන්න මේ ව්‍යුහයන්. පළවෙනි කොටුවට දාමු C6යි H12යි O6. දෙවෙනි කොටුවටත් දාන්න C6යි H12යි O6. හරිනේ? පළවෙනි මොනොසැකරයිඩ් දෙකටම දාන්න C6යි H12යි O6 ගානේ. ඊළඟට ඩයිසැකරයිඩ් එක ගාවට දාන්න C12යි H22යි O11. ඩයිසැකරයිඩ් එක ගාවට C12යි H22යි O11. ඊළඟට ජලය ගාවට දාන්න H2O. ජලය ගාවට H2O. හරි. ඊළඟට යටින් තියෙනවා ඩයිසැකරයිඩ් වර්ග තුනක් ඇත. හරි. මේ තුන මෙහෙමම දාමු. ඩයිසැකරයිඩ් වර්ග තුන. ඒ ලියද්දී අහගන්න මෙන්න මේ තුන් දෙනා එකම පාටකින් ලියන්න, අනිත් ටික වෙනත් පාටකින් ලියන්න. කවුද තුන් දෙනා? මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් එක පාටක් පාවිච්චි කරලා ලියන්න. පැහැදිලිව පේන පාටකින්.
එතකොට ග්ලූකෝස් ගන්න ග්ලූකෝස් මෝල්ටෝස් ලියන්නේ පැහැදිලිව පේන පාටකින්. මේ තුන් දෙනාට එක පාටකුත් අනිත් එකට තව පාටකුත් දාලා පැහැදිලිව ලියන්න. බැලූ බැල්මට මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් කියන එක පැහැදිලිව පේන්න ඕනේ. පැහැදිලිනේ? පාට දෙකක් පාවිච්චි කරලා ලස්සනට ලියන්න. අකුරු හරියට ලියවෙන්න ඕනේ. විද්‍යාවේ තියෙන වචනවල අකුරු අපිට වෙනස් කරන්න බැහැ දරුවනේ. අපිට කිසිදු අයිතියක් නැහැ අකුරු වෙනස් කරන්න. හරි. ඊළඟට අපි ඩයිසැකරයිඩ් වල ගුණවලට යමු. ඩයිසැකරයිඩ් වල ගුණවලට යමු. හරි. ලියන්න ගුණ ටික මොනොසැකරයිඩ් වල ගුණ ටිකමයි. මං කියන්නේ නැහැ. දැන් කටපාඩමින් ලියන්න බලන්නත් බෑ. පාඩම් කරලා තියෙන්න ඕනේ. ඩයිසැකරයිඩ් වලට තියෙන්නේ මොනොසැකරයිඩ් වල ගුණ ටිකමයි. දැන් ලියන්න. පෙරලන්න බෑ කොළ මතකෙන් ලියන්න ඕනේ. ගිය සතියේ උගන්වපු ටික පාඩම් කරා නම් දැන් ලියන්න පුළුවන්. ලියන්න මොනොසැකරයිඩ් වල ගුණ තුන ඔතන. අහසේ උළු අතර නෑ උත්තර. බිත්තිවල නැහැ. ඔළුව පාත් කරගෙන බිම් බලාගෙන ලියන්න. මොනොසැකරයිඩ් වල ගුණ තුනම ඔතෙන්ට ලියන්න. ඩයිසැකරයිඩ් වලට තියෙන්නේ මොනොසැකරයිඩ් වල ගුණ තුනමයි. ලියන්න බලන්න. මොනොසැකරයිඩ් වල ගුණ තුනමයි. පාඩම් කරමු නැති කට්ටිය ඉන්නව හොරගල් අවුලන. right check කරමු. මොනවද මොනොසැකරයිඩ් වල ගුණ තුන? පැණි රසයි, ජලයේ දිය වෙනවා, ස්පටික රූපී. පැණි රසයි, ජලයේ දිය වෙනවා, ස්පටික රූපී. right පැණි රස තියෙනවා, ජලයේ දිය වෙනවා, ස්පටික රූපී වෙනවා. right පාඩම් කරපු නැති කට්ටිය ඉන්නවා. වැඩි ඈතක් නෑ. අපව පන්තියට එන්න වෙන දවස ළඟයි මතක තියාගන්න වැඩ කරගෙන යන්න ඕනේ. ඊළඟට ඩයිසැකරයිඩ් වල තොරතුරු ටික වගු අපි පොඩ්ඩක් බලමු. ඒකේ තියෙන තොරතුරු ටික මොන හරි දෙයක් තව ලියා ගන්න තියෙනවා නම් අපි ලියාගමු. පළවෙනි එක්කෙනා ඩයිසැකරයිඩ් මෝල්ටෝස්. පළවෙනි ඩයිසැකරයිඩ් මොකක්ද? මෝල්ටෝස්. මොන වගේද තියෙන්නේ? ප්‍රරෝහණය වන බීජවල. අහගන්න හොඳට මං කියන දේ. ප්‍රරෝහණය වන බීජ කියන්නේ පැලවන බීජ. ප්‍රරෝහණය වන බීජ කියන්නේ මොනවටද? පැලවෙන බීජ. ඔයාලා ගෙවල් වල මුං ඇට තම්බල තියෙනවා නේද? මුං ඇට තම්බද්දී අපි මුං ඇට ටික වතුරේ දාලා තියෙනවනේ. එතකොට දැකලා තියෙනවද මුං ඇට වලින් චූටි මුලක් එනවා? දැකලා තියෙනවද මුං ඇට වලින් චූටි මුලක් එනවා? මේ චූටි මුල එන්නේ හොඳට තේරුම් ගන්න මං කියන දේ මුං ඇටේ පැලවෙන්න ලෑස්ති වෙද්දී. ඒ කියන්නේ මුං ඇටේ ප්‍රරෝහණය වෙන්න ලෑස්ති වෙද්දී. පැලවෙන්න ලෑස්ති වෙද්දී කියන්නේ ප්‍රරෝහණය වෙන්න ලෑස්ති වෙද්දී. දන්නවද? එතකොට මුං ඇට ඇතුලේ තියෙන මෝල්ටෝස්. පැලවෙන්න ඉස්සෙල්ලා මුං ඇටේ ඇතුලේ තිබ්බ පිෂ්ඨය. පේලිච්ච මුං ඇටේ ඇතුලේ තිබ්බ පිෂ්ඨය. හැබැයි පැලවෙද්දී ඒ පිෂ්ඨය පරිවර්තනය වෙනවා මෝල්ටෝස් බවට. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. පොලිසැකරයිඩයක්. එතකොට පැලවෙන්න ලං වෙද්දී නැත්නම් පැලවීමේ ක්‍රියාවලියේදී ඒ පිෂ්ඨය පොලිසැකරයිඩය පරිවර්තනය වෙනවා මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය බවට. පොඩි උන්ට පුංචි කාලේ අපි මුං ඇට දෙන්නේ යන්තම් කිරිමුල ඇදෙනකන් වතුරේ දාලා තියලා තම්බලා. පිෂ්ඨය පොඩි දරුවෙකුට ජීර්ණය කරගන්න ටිකක් අමාරුයි. හැබැයි මෝල්ටෝස් ඕනම කෙනෙකුට ඉක්මනින් ජීර්ණය කරගන්න පුළුවන්. එහෙමනම් මුං ඇට කද්දී යන්තම් මුල් ඇදෙනකම් වතුරේ තියලා තම්බල කන මුං ඇටේ අපේ ඇඟට උරා ගන්න ප්‍රමාණය වැඩි. නිකන් මුං ඇටයක් සාමාන්‍යයෙන් වතුර දාලා තම්බල කනවට වඩා යන්තම් මුලක් ඇදෙනකම් මුං ඇටේ තියලා ඒක තම්බල කාපුවාම අපේ දේහයට එකෙන් උරා ගන්න ආහාර ප්‍රමාණය වැඩි. පැහැදිලිද? පැලවෙන බීජවල තියෙන්නේ මෝල්ටෝස්. දාගත්ත දොළුව ඇතුළට කොහෙද පුතේ මෝල්ටෝස් තියෙන්නේ? පැලවෙන බීජවල.
වේලිච්ච බීජවල මෝල්ටෝස් නැහැ. වේලිච්ච බීජයක් තුල තියෙන පිෂ්ඨය. ඒ පිෂ්ඨය පැලවෙන අවස්ථාවේදී පරිවර්තනය වෙනවා මෝල්ටෝස් බවට. ඊළඟට වෙනත් කරුණු බලන්න. ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් සෑදී. හරිනේ. ග්ලූකෝස් ධන ග්ලූකෝස් මෝල්ටෝස්. ඒක හරි. දෙක. පිෂ්ඨයේ ජල විච්ඡේදනයේ අතරමැදි ඵලය වේ. අහගන්න හොඳට. ජල විච්ඡේදනය කියන්නේ කුඩා කොටස් වලට කැඩීම, එහෙම නැත්නම් ජීර්ණය වීම. ඔය වචන තේරෙන්නේ නැත්නම් පැන්සලෙන් හරි ලියන්න. ජල විච්ඡේදනය කියන්නේ කුඩා කොටස් වලට කැඩීම, එහෙම නැත්නම් ජීර්ණය වීම. එතකොට පිෂ්ඨය ජීර්ණය වෙද්දී අතරමැදි මැද්දේ තියෙන ඵලය තමයි මෝල්ටෝස්. මම එක චුට්ටක් ලියනවා. ඔබගේ අවධානය මෙහෙට යොමු කරන්න. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. මෙන්න පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. මම කෙටියෙන් දාන්නම් පොලිසැකරයිඩ. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. මෙයා ජීර්ණය වෙද්දී මෝල්ටෝස් බවට පත් වෙනවා. මෝල්ටෝස්. එතකොට මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. මේ මෝල්ටෝස් නැවත ජීර්ණය වෙද්දී ග්ලූකෝස් බවට පත් වෙනවා. ග්ලූකෝස් කියන්නේ මොනෝසැකරයිඩයක්. දාගත්තද ඔබ? දැන් ඕකේ අනිත් පැත්තට දැන් අපි මේ කරගෙන යන්නේ. ග්ලූකෝස් දෙකක් එකතු වෙලා මෝල්ටෝස් හැදෙනවා. ග්ලූකෝස් එකතු වෙලා මෝල්ටෝස් හැදෙනවා. මෝල්ටෝස් එකතු වෙලා පිෂ්ඨය හැදෙනවා. ඒ හැදෙන පැත්ත. ඒතකොට බිඳහෙලන පැත්ත පිෂ්ඨයෙන් මෝල්ටෝස් හැදෙනවා. මෝල්ටෝස් වලින් ග්ලූකෝස් හැදෙනවා. ඒතකොට මැද ඵලය තමයි මෝල්ටෝස්. පිෂ්ඨය ග්ලූකෝස් බවට පත් වෙද්දී මැදින් ඉන්න කෙනා මෝල්ටෝස්. තේරුණාද? ඒකයි මේක දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ පිෂ්ඨයේ ජල විච්ඡේදනයේ අතරමැදි ඵලය වේ. මැද ඵලය. ඊළඟට ශාකවල බහුලව අඩංගුය. එතකොට ශාකමය ආහාර වලින් අපිට හුඟක් මෝල්ටෝස් ලැබෙනවා. ඊළඟට බියර් නිපදවීමේදී පැසීම සඳහා යොදා ගන්නවා. බියර් නිපදවන්න මූලිකව පාවිච්චි කරන්නේ හාල්. හාල්, තිරිගු, ඉරිගු, බාර්ලි. ඔය පුංචි තැන්වල පොඩ්ඩක් ලියා ගන්න. කෙටි ප්‍රශ්නවල අහලා තියෙනවා. විවෘත ප්‍රශ්නවලදී නිර්මාණාත්මක ඕන වෙනවා. ඒ නිසා මගේ කටින් පිට වෙන ටියුට් එකේ නැති දේවල් ඔබට අවශ්‍ය නම් ටක් ගාලා සටහන් කරගන්න. ඒව වැදගත්. එතකොට තේරුම් ගන්න. බියර් නිෂ්පාදනයට ගන්නවා සහල්, ඉරිගු, තිරිගු, බාර්ලි. මේ තමයි බියර් නිෂ්පාදනයේ පාවිච්චි කරන ප්‍රධාන සාධකයන්. දන්නවද මේ හතරෙම තියෙන්නේ මොනවද කියලා? පිෂ්ඨය. හාල් වල තියෙන්නේ පිෂ්ඨය, තිරිගු වල තියෙන්නේ පිෂ්ඨය, ඉරිගු වල තියෙන්නේ පිෂ්ඨය, බාර්ලි වල තියෙන්නේ පිෂ්ඨය. එතකොට ඒ පිෂ්ඨය ජල විච්ඡේදනය කරලා මෝල්ටෝස් බවට පත් කරනවා. ඒ කියන්නේ හාල් වල තියෙන පිෂ්ඨය ටික මෝල්ටෝස් බවට පත් කරනවා. බාර්ලි වල තියෙන පිෂ්ඨය ටික මෝල්ටෝස් බවට පත් කරනවා. එහෙම පත් කරලා ඒ මෝල්ටෝස් පාවිච්චි කරලා තමයි බියර් නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ බියර් නිෂ්පාදනයේදී භාවිතා කරන්නේ සහල්. අපිට ඉරිගු තිරිගු අඩුයි. දැන් මේ වෙද්දී නම් ඉරිගු මහා පරිමාණයෙන්ම මිලදී ගැනීමක් කරලා ඔබ දන්නවා මේ වෙද්දී ලොකු ඉරිගු වගාවක් අපේ රට පුරා යනවා. අපි හිතන්නේ දැන් මේ බඩ ඉරිගු ටික හදන්නේ ඇත්තටම අපිට ගිලින්න කියලානේ තම්බල නැහැ. බඩ ඉරිගු වලින් වැඩිම ප්‍රමාණයක් ඔන්න ඔය පිෂ්ඨය ලෙස භාවිතයට යවෙනවා. පැහැදිලි නේද? ලංකාවේ මිනිස්සු බඩ ඉරිගු කරල් කන ප්‍රමාණයට වඩා ගොඩ බියර් බෝතල් ප්‍රමාණය වැඩි. ඒ නිසා බඩ ඉරිගු නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් යන්නේ මොනා කරන්නද? තම්බල කන්න නෙමෙයි ඔන්න ඕවට. ඊළඟට සුක්‍රෝස් කියන්නේ පුතේ සීනි වලට. සුක්‍රෝස් වලට අපි කියනවා තේ සීනි කියලා. තේ වලට දාන සීනි. ඔය වචන අපිට වැදගත්. සුක්‍රෝස් කියන්නේ තේ සීනි. මොන වගේද තියෙන්නේ? උක් වල, බීට් වල, රතු සීනි වල, සුදු සීනි වල. ඔබේ ගෙදර ඉන්නවා නම් ආච්චි හෝ සීයා දියවැඩියා රෝගයකින් පෙළෙන. බලන්න
ඒ ආච්චි සීයාට කන්න එපා කියන කෑම ලයිස්තුව නේද ඔය තියෙන්නේ කියලා. බීට් කන්න එපා කියනවා. රතු සීනි සුදු සීනි කන්න එපා කියනවා. උක් කන්න එපා කියනවා. ළමයි ඒවයි තියෙන සීනි. දියවැඩියාවට හේතු වෙන සාධකය. එහෙනම් සුක්‍රෝස් වැඩිපුර තියෙන්නේ උක්වල, බීට්වල, රතු සීනි, සුදු සීනි මෙන්න මේවයි සහ පළතුරු වල අනිවාර්යයෙන්ම සුක්‍රෝස් තියෙනවා. යම් ප්‍රමාණයක් තියෙනවා. බලන්න ග්ලූකෝස් අණුවක් හා වෙනත් කරුණු බලන්න ග්ලූකෝස් අණුවක් හා ෆ්‍රුක්ටෝස් අණුවක් එකතු වීමෙන් සෑදී හරි නේද? ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි එකතු වෙලා තමයි සුක්‍රෝස් හැදෙන්නේ. ඊළඟට කියනවා බහුලවම අඩංගු ඩයිසැකරයිඩ්. දැන් ඩයිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවානේ. මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. මෙතනින් වැඩිපුරම තියෙන්නේ සුක්‍රෝස්. හරි. ඔබ හොඳට මතක තියාගන්න. ඊළඟට ලැක්ටෝස් කොහෙද තියෙන්නේ? කිරි ආහාරවල අඩංගුයි. ලැක්ටෝස් තියෙන්නේ සත්තුන්ගේ කිරිවල විතරයි. ග්ලූකෝස් අණුවක් ගැලැක්ටෝස් අණුවක් සමග එකතු වෙලා ලැක්ටෝස් හැදෙනවා. පැණි රස නැහැ. මතකද ගැලැක්ටෝස් අපි ගිය සතියේ කතා කරා. ගැලැක්ටෝස් පැණි රස නැහැ. ඒ වගේම ලැක්ටෝසුත් පැණි රස නැහැ. ඊළඟට ගැලැක්ටෝස් ශාකවල තිබෙන්නේ නැහැ. ලැක්ටෝසුත් ශාකවල නැහැ. ඊළඟට බලන්න ප්‍රතිශතය. ඉලකිරිවල 4% සිට 6% දක්වාද මව් කිරිවල 6% සිට 7% දක්වාද ලැක්ටෝස් ඇත. එතකොට ඉලකිරි වලට වඩා වැඩිපුරම ලැක්ටෝස් ප්‍රමාණයක් තියෙන්නේ මව් කිරිවල. පැහැදිලි නේද? එතකොට ගොම් කිරි බොනවට වඩා මව් කිරි බිව්වොත් අපිට ලැබෙන ශක්ති ප්‍රමාණය වැඩි. ඉතින් පුංචි කාලේ අවුරුදු 3ක්වත් දරුවන්ට මව් කිරි බොන්න කියන්නේ නේද? අඩුම ගානේ 2ක්වත් බොන්න එපා. සමහර ළමයි නම් අවුරුද්දක් යද්දී කෙලිම ගොම් කිරි වලට පුරුදු වෙනවා. ඊට පස්සේ ගොනා වගේම වැඩ කරනවා. හරි. ඉතින් ටීවී එක දාන ඇඩ් ගැන හිතන්නකෝ. කිරි වල තියෙන විටමින් නේද? හිතා ගන්නත් බැරි විටමින් ප්‍රමාණයක් පෙන්නනවා. ඇයි අර බෝල රවුන්ඩ් කැරකි ඇවිල්ලා පිටි වලට වැටෙන්නේ? ලස්සන ඇඩ් තියෙන්නේ. ගොඩක් අය වඩ දැවටෙනවත් එක්කනේ නේද? හරි. ඔන්න ඒ ටික ඉවරයි. දැන් එහෙනම් අපි දන්නවා ආයසරයක් මම මුලට යනවා. ඩයිසැකරයිඩ් කියන්නේ කොහොම හැමෝම මන් දිහා බලන්න. ඩයිසැකරයිඩයක් කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකකින් හැදෙන අණුවක්. එතනදී එක ජල අණුවක් ඉවත් වීම සිදු වෙනවා. ඩයිසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය C12යි H22යි H22යි O11යි. ඊළඟට ඩයිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. ඒ මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකකින්. සුක්‍රෝස් හැදෙන්නේ එක ග්ලූකෝස් අණුවකින් සහ එක ෆ්‍රුක්ටෝස් අණුවකින්. ලැක්ටෝස් හැදෙන්නේ එක ග්ලූකෝස් අණුවකින් හා ගැලැක්ටෝස් අණුවකින්. පැහැදිලිනේ? ඔතනින් මෝල්ටෝස් සහ සුක්‍රෝස් පැණි රසයි. හැබැයි ලැක්ටෝස් පැණි රස නැහැ. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියන තුනම සත්ව දේහවල තියෙනවා. හැබැයි ශාක දේහවල ලැක්ටෝස් නැහැ. සුක්‍රෝසුයි මෝල්ටෝසුයි තියෙනවා. වැඩිපුරම පවතින ඩයිසැකරයිඩේ සුක්‍රෝස්. හරි. ඊළඟට අපි යමු ඩයිසැකරයිඩ් ලෙස සුක්‍රෝස් හඳුනා ගැනීම. අහගන්නකෝ. ඔන්න ඔතන ඔබට නිර්දේශ කරලා තියෙන පරීක්ෂණය ගැටලු සහගත පරීක්ෂණයක්. හේතුව අහන්නකෝ. දැන් මොනොසැකරයිඩ් හඳුනගන්න මම ඔබට දර්ශකයක් කියලා දුන්නා. හොඳට බලන්න මේක පැටලෙනවා. ඉස්කෝලේ මේක පටලනවා සමහර විට. ඒ නිසා හොඳට අල්ලගන්න. ඔබට මම මොනොසැකරයිඩ් හඳුනගන්න ගිය සතියේ දර්ශකයක් දුන්නා. කොහොමද අපි මොනොසැකරයිඩ් හඳුනාගන්නේ? මොනොසැකරයිඩ් වලට බෙනඩික් ද්‍රාවණය දාලා බෙනඩික් කියන ද්‍රාවණය දාලා ඒක රත් කළොත් අපිට රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. මේක මතකයි නේද? රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. මේක තමයි මොනොසැකරයිඩ් හඳුනා ගැනීම. ඒතකොට දර්ශකය ලෙස ක්‍රියාත්මක වෙන්නේ බෙනඩික්. බෙනඩික් කියන දර්ශකය මගින් මොනොසැකරයිඩ් රතු පාටට හරවනවා රත් කරද්දී. අහන්නකෝ. ඩයිසැකරයිඩ් වලට ඔබට දර්ශකයක් හඳුන්වා දීලා නැහැ. ඩයිසැකරයිඩ් හඳුනා ගන්න
තේරුම් ගන්න හොඳට දර්ශකයක් ලබා දීලා නැහැ. දර්ශකය නොමැත. දර්ශකයන් තියෙනවා. විද්‍යාවේ දර්ශකයන් තියෙනවා. නමුත් ඔබේ සිලබස් එකේදී දර්ශකයක් හඳුන්වලා දීලා නැහැ. එහෙමනම් කොහොමද අපි ඩයිසැකරයිඩ් අඳුරගන්නේ? එතකොට දර්ශකයක් අඳුන්වලා දීලා නැහැ. හැබැයි අපිට ඩයිසැකරයිඩ් අඳුරගන්න කියනවා. එතකොට කොහොමද අපි අඳුරගන්නේ? මේ බලන්න ඒක කරන විදිය. ඩයිසැකරයිඩ් වලට තනුක අම්ල එකතු කරපුවාම මේක විශේෂ අවස්ථාවක්. ඩයිසැකරයිඩ් වලට තනුක අම්ල, තනුක කියන්නේ වතුර වැඩි අම්ල එකතු කරපුවාම මේ ඩයිසැකරයිඩය පරිවර්තනය වෙනවා මොනොසැකරයිඩ් බවට. ආයසරයක් ඩයිසැකරයිඩ් වලට තනුක අම්ල එකතු කරපුවාම ඒ ඩයිසැකරයිඩේ පරිවර්තනය වෙනවා මොනොසැකරයිඩ් බවට. දැන් මොනොසැකරයිඩ් අඳුනගන්න බෙනඩික් තියෙනවා. ඒතර බෙනඩික් පාවිච්චි කරලා මොනොසැකරයිඩ් අඳුනගන්න පුළුවන්. අන්න ඒ වගේ දීර්ඝ ක්‍රමයකින් තමයි ඩයිසැකරයිඩ් වලට පරීක්ෂණය කරන්නේ. එහෙනම් දැන් කොහොමද මේ පරීක්ෂණය කරන්නේ? දාලා අදහසක් ගමු ඔළුවට. ඔබට දෙනවා ඩයිසැකරයිඩයක්. ඔබ ඒ ඩයිසැකරයිඩයට කෙලින්ම දානවා බෙනඩික්. ඔබ ඩයිසැකරයිඩයට කෙලින්ම බෙනඩික් දානවා. මට කියන්න රතු පාට වෙනවද? නැහැ. ඩයිසැකරයිඩයට බෙනඩික් දැම්මට රතු පාට වෙන්නේ නැහැ. හේතුව බෙනඩික් මොනොසැකරයිඩේ දර්ශකයක්. බෙනඩික් කියන්නේ ඩයිසැකරයිඩේ දර්ශකයක් නෙමෙයි. ඒ නිසා ඩයිසැකරයිඩ් ද්‍රාවණයකට බෙනඩික් දැම්මට වර්ණයක් දෙන්නේ නැහැ. ඊළඟට අපි කරන්නේ මේ දෙන්න මිශ්‍ර වෙලා තියෙන ද්‍රාවණයට තනුක අම්ලයක් දානවා. තනුක අම්ලයක් දැම්මාම ඩයිසැකරයිඩය මොනොසැකරයිඩයක් වෙනවා. ඊට පස්සේ ද්‍රාවණය මොන පාට වෙනවද? රතු පාට වෙනවා. අපි එතනින් කියනවා පළමු අවස්ථාවේ රතු පාට නොවි ද්‍රාවණයේ මොනොසැකරයිඩ් නොතිබූ බැවිනි. හරිනේ? පළමු අවස්ථාවේ ද්‍රාවණයේ රතු පාට නොවුයේ මොනොසැකරයිඩ් නොතිබූ බැවිනි. ආයසරක් මම අතෙන්ට යනවා. මේ පරීක්ෂණය කරන්නේ මෙහෙමයි. ඩයිසැකරයිඩ් බෙනඩික් ද්‍රාවණය දානවා. දාපුවාම රතු පාට වෙන්නේ නැහැ. එතනින් අපි තීරණය කරනවා ද්‍රාවණයේ මොනොසැකරයිඩ් නැහැ. ඊට පස්සේ ද්‍රාවණයට තනුක අම්ල දානවා. දාලා ටිකක් වෙලාවකින් පස්සේ ආයෙ බලනවා. බලපුවාම රතු පාට වෙනවා. එතනින් අපි තීරණය කරනවා තනුක අම්ල මගින් ද්‍රාවණයේ තිබ්බ ඩයිසැකරයිඩය මොනොසැකරයිඩ් බවට පත් කළා. මේ මොනොසැකරයිඩය තමයි රතු පාට උනේ. right? ඔබට මම මේ පරීක්ෂණය ඉගෙනුවාට මගේ හිතට මේ පරීක්ෂණය සාර්ථක පරීක්ෂණයක් නොවේ කියලා හැමතිස්සෙම වද දෙනවා. වෙනත් පරීක්ෂණ ගොඩාක් තියෙනවා පුතේ. ඩයිසැකරයිඩ් අඳුන ගන්න. මං දන්නේ නැහැ, මට හිතා ගන්න බෑ 2015 දී ඔබේ විෂය නිර්දේශයට ඇයි මේ පරීක්ෂණය එකතු කළේ කියලා. එක්කෝ මේ පාඩම ලියපු පුද්ගලයාගේ සීමා සහිත මතකය නිසා, එහෙම නැත්නම් එතනින් එහාට පාඩම ගෙන යන්න ඔහු අකමැති නිසා මොකක් හරි ගැටලුවක් මෙතන තියෙනවා. දැන් අපි බලමු මේක කරන විදිය. කරන්නේ මෙහෙමයි. අපි ගන්නවා කැකෑරුම් නලයක්. මේ අපේ කැකෑරුම් නලය චුට්ටක් රත් කරන්න ඕනනේ. ඒ නිසා කැකෑරුම් නලයක් ගන්නවා. අරගෙන ඒකට සුක්‍රෝස් ද්‍රාවණයක් ගන්නවා. සුක්‍රෝස් ද්‍රාවණයක්. සුක්‍රෝස් ද්‍රාවණයක් කියන්නේ ඔයාලගේ ගෙදර තියෙන සීනි ටින් එකෙන් සීනි ටිකක් අරගෙන දිය කරනවා. ඊළඟට දෙවෙනි පියවර හැටියට මේ ද්‍රාවණයට අපි හිතමුකෝ මේක මේ හරියට විතර තිබ්බේ කියලා. මේ ද්‍රාවණයට එකතු කරනවා බෙනඩික්. ඔන්න බෙනඩික් ද්‍රාවණය එකතු කරා. ඔබ දන්නවා බෙනඩික් ද්‍රාවණය නිල් පාටයි. බෙනඩික් ද්‍රාවණය නිල් පාටයි. එතකොට මේකට බෙනඩික් දාපුවාම මෙතන හැදෙනවා නිල් පාට ද්‍රාවණයක්. නිල් පාට ද්‍රාවණයක් හැදෙනවා. එතකොට මේ නිල් පාට ද්‍රාවණය තුළ දැන් මොනවද තියෙන්නේ?
සුක්‍රෝසුත් තියෙනවා බෙනඩිකුත් තියෙනවා. මේ දෙකම තියෙනවා. සුක්‍රෝස් සහ බෙනඩික් කියන දෙකම තියෙනවා. ඊළඟට කරන්නේ අර මෝල්ටෝස් වල පරීක්ෂණයමයි කරන්නේ පුතේ. ජල තාපකයක් අරගෙන අපි ජල තාපකය රත් කරලා මේ නලය මේක ගිල්වනවා. හරිනම් දැන් මොකද වෙන්න ඕනේ? ජල තාපකයක් තුල තියලා රත් කරද්දී මේකේ පාට වෙනස් වෙන්න ඕනේ. කොහොමද පාට වෙනස් වෙන්නේ? නිල් පාට කොළ පාට වෙනවා. කොළ පාට කහ පාටට පාඩම් කරලා තියෙන්න ඕනේ. නිල් පාට කොළ පාට, කොළ පාට කහ පාට, කහ පාට තැඹිලි පාට, තැඹිලි පාට රතු පාට වෙනවා. එහෙම වෙන්න ඕනේ. නමුත් මේ ද්‍රාවණය ජල තාපකයක තියලා රත් කළාට පාට වෙනස් වෙන්නේ නැහැ. පාට වෙනස් වෙන්නේ නැත්තේ මේක ඇතුලේ මොනව නැති නිසාද? මෝල්ටෝස් නැති නිසා. ඊළඟට කරන්නේ මේක ගන්නවා එළියට. අරගෙන ඉවර වෙලා ඒකට දානවා තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය කියන්නේ බැටරි ඇසිඩ්. බැටරි ඇසිඩ් ටිකක් දානවා. දාලා ඉවර වෙලා ටිකක් වෙලා තියෙනවා. තියලා ආයෙ රත් කරනවා. දෙවෙනි පාර රත් කරපුවම මේක රතු පාට වෙනවා. ඒතර පළවෙනි පාර රත් කරපුවාම රතු පාට උනේ නැහැ. බැටරි ඇසිඩ් දාලා ටිකක් වෙලාවක් තියලා රත් කරපුවාම රතු පාට වුණා. ඒතර එකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය මොකද්ද? පළමු අවස්ථාවේ මෝල්ටෝස් තිබ්බේ නැත. බැටරි ඇසිඩ් දැම්මට පස්සේ ද්‍රාවණය තුල මෝල්ටෝස් නිර්මාණය වී ඇත. හරිනේ? මෝල්ටෝස් නිර්මාණය වෙන්න ද්‍රාවණයට අපි දිය කරේ සුක්‍රෝස්. එහෙමනම් ඒ නිසා මේක රතු පාට වී ඇත. පැහැදිලිද? රයිට්. අපි සටහන් දෙමු. අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියන්න. කැකෑරුම් නලයක්, කැකෑරුම් නලයක්, බීකරයක්, තෙපාවක්, බන්සන් 1000ක්, බන්සන් 1000ක්, ජලය සීනි. ජලය සීනි. අපි බෙනඩික් ද්‍රාවණය ලිව්වද? නැත්නම් එකක් ලියා ගන්න. බෙනඩික් ද්‍රාවණයක්. ජලය සීනි බෙනඩික් ද්‍රාවණයක්. කලින් විදිහමයි රූප සටහන සම්පූර්ණ කරගෙන ඉන්න. සම්පූර්ණ කරන්න. සර් කොතනද පුතේ? අකුරු හොයන්න බැරිද පුතේ? මෙතන බෙනඩික් ද්‍රාවණය නිල් පාට ද්‍රාවණය සුක්‍රෝස් බෙනඩික්. මෙතන තියෙන්නේ නිල් පාට ද්‍රාවණය බීකරය ජල තාපකය තෙපාව බන්සන් 1000ක්. ජල තාපකය තෙපාව බන්සන් 1000ක්. කෙරෝනේ මේකේ තියෙන්නේ කැකෑරුම් නලයයි සුක්‍රෝස් ද්‍රාවණයයි. කැකෑරුම් නලයයි සුක්‍රෝස් ද්‍රාවණයයි. හරි. ලියන්න. කැකෑරුම් නලයකට ජලය හා සීනි
දමා ජලය හා සීනි දමා ජලය හා සීනි දමා ජලය හා සීනි දමා සුක්‍රෝස් ද්‍රාවණයක් සාදා ගන්න සුක්‍රෝස් ද්‍රාවණයක් සාදා ගන්න සුක්‍රෝස් ද්‍රාවණයක් සාදා ගන්න සුක්‍රෝස් ද්‍රාවණයක් සාදා ගන්න දෙවෙනි කරුණ එයට බෙනඩික් ද්‍රාවණයෙන් එයට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දමා කලතන්න බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දමා කලතන්න ඒකටම ලියන්න නිල් පැහැවේ නිල් පැහැවේ තුන්වෙනි කරුණ ජල තාපකයක් මගින් රත් කර ජල තාපකයක් මගින් රත් කර නිරීක්ෂණ ලබා ගන්න ජල තාපකයක් මගින් රත් කර නිරීක්ෂණ ලබා ගන්න ඊළඟට බැටරි ඇසිඩ් වරහන් ඇතුලේ තනුක සල්ෆියුරික් අම්ලය වරහන් වහන්ට ස්වල්පයක් මිශ්‍ර කර කමාවක් දාමු ටික වේලාවක් තබා යලි රත් කර නිරීක්ෂණ ලබා ගන්න නිරීක්ෂණ වෙනම පාටකින් ලියමු පළමු රත් කිරීමේදී වර්ණය වෙනස් නොවේ දෙවන රත් කිරීමේදී රතු පැහැ අවක්ෂේපයක් සෑදී හරි නිගමනය ආයත් වෙනම පාටකින් ලියමු තනුක සල්ෆියුරික් මගින්
ශානුක සල්ෆියුරික් මගින් ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් කරයි. මොනොසැකරයිඩ් බවට පත් කරයි. මොනොසැකරයිඩ් බවට පත් කරයි. මොනොසැකරයිඩ් බවට පත් කරයි. පළමු අවස්ථාවේ රතු පැහැ නොවූයේ පළමු අවස්ථාවේ රතු පැහැ නොවූයේ ද්‍රාවණයේ මොනොසැකරයිඩ් නොතිබූ බැවිනි. මොනොසැකරයිඩ් නොතිබූ බැවිනි. මොනොසැකරයිඩ් නොතිබූ බැවිනි. නොතිබූ බැවිනි. දෙවන අවස්ථාවේ රතු පැහැ වූයේ අම්ලය මගින් ද්‍රාවණයේ තිබූ ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් කළ නිසයි. ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් කළ නිසයි. හරි. ඔන්න ඒ පරීක්ෂණය ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පොලිසැකරයිඩ්. දැන් මෙහෙට අවධානය යොමු කරමු. පෑන් පැන්සල් තියන්න පුළුවන් නේද? අත් දෙක නිදහස් කළ කොන්ද කෙලින් කරමු. හරි. මෙන්න මෙහෙට අවධානය යොමු කරන්නකෝ. මේ බලන්න. පොලිසැකරයිඩයක් කියන්නේ මොකක්ද? පොලිසැකරයිඩ්. මොකක්ද මේ පොලිසැකරයිඩයක් කියන්නේ? හොඳට අහගන්න. මොනොසැකරයිඩ් විශාල සංඛ්‍යාවක්. මොනොසැකරයිඩ් විශාල සංඛ්‍යාවක්. ඔච්චරයි. පොලිසැකරයිඩයක් කියන්නේ මොනොසැකරයිඩ් විශාල සංඛ්‍යාවක්. ගොඩක්. ඔච්චරයි කතන්දරේ. පොලිසැකරයිඩයක් කියන්නේ මොකද්ද? මොනොසැකරයිඩ් විශාල සංඛ්‍යාවක්. මතක තියාගන්න. මොනොසැකරයිඩයක් කියන්නේ තැනුම් ඒකකය. ඩයිසැකරයිඩයක් කියන්නේ මොනොසැකරයිඩ් දෙකකට. පොලිසැකරයිඩයක් කියන්නේ මොනොසැකරයිඩ් විශාල සංඛ්‍යාවක්. අමාරු නෑනේ මතක තියාගන්න. මොනොසැකරයිඩ් යනු කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. ඩයිසැකරයිඩයක් කියන්නේ මොනොසැකරයිඩ් දෙකකට. පොලිසැකරයිඩයක් කියන්නේ මොනොසැකරයිඩ් විශාල සංඛ්‍යාවක්. මොනොසැකරයිඩට අපි ලිව්වේ C6යි H12යි O6. ඩයිසැකරයිඩට ලිව්වේ C12යි H22යි O11. පොලිසැකරයිඩ ලියන්නේ C6යි H කියදෙන්න 12යි නෙමෙයි H10යි O5යි N. මොකද්ද මේක? N කියන්නේ ඕනම පූර්ණ සංඛ්‍යාවක්. එහෙමනම් කාබන් 6යි හයිඩ්‍රජන් 10යි ඔක්සිජන් 5 වැඩි කරන ඕනම පූර්ණ සංඛ්‍යාවක්. මේක එකෙන් වැඩි කරාට වැඩක් නැහැ, දෙකෙන් වැඩි කරාට වැඩක් නැහැ. හිතන්න මේක 10න් වැඩි කරා කියලා. එතකොට C60යි H50යි O HCI O50යි. අපි කරන එකට පොලිසැකරයිඩ්. දැන් මේක වැඩි මේක 20 වුණොත් එහෙම මේ බලන්නකෝ. එතකොට 6 වරක් 20 120යි. H 20 ඒවා 10ක් 200යි. O 5 වරක් 20 100යි.
මේකට අපි කියනවා පොලිසැකරයිඩ්. පැහැදිලිද? එතකොට පොලිසැකරයිඩේ කුඩාම අණුක සූත්‍රය තමයි මේ. මේ සංඛ්‍යාව ඒ පූර්ණ සංඛ්‍යාව වලින් වැඩි කරලා අපිට පොලිසැකරයිඩ් හදන්න පුළුවන්. පොලිසැකරයිඩ් වර්ග ගොඩාක් තියෙනවා. එතනින් ඔබට පොලිසැකරයිඩ් 3ක් උගන්වනවා. මම හිතන්න එපා පොලිසැකරයිඩ් 3යි තියෙන්නේ කියලා. පොලිසැකරයිඩ් වර්ග ගොඩක් තියෙනවා. එතනින් ඔබට 3ක් උගන්වනවා. එක පිෂ්ඨය. දෙක සෙලියුලෝස්. තුන ග්ලයිකෝජන්. මොනවද පුතේ? වර්ග 3 පිෂ්ඨයයි සෙලියුලෝසුයි ග්ලයිකෝජන්. මොනවද වර්ග 3 පිෂ්ඨයයි සෙලියුලෝසුයි ග්ලයිකෝජන්. ඔතනින් පිෂ්ඨය ශාක සත්ව දේහ දෙකේම තියෙනවා. සෙලියුලෝස් තියෙන්නේ ශාකවල විතරයි, ග්ලයිකෝජන් තියෙන්නේ සත්ව විතරයි. ඒ තෝරලා දීලා තියෙන්නේ. පිෂ්ඨය කියන එක ශාක සත්ව දෙකේම තියෙනවා, සෙලියුලෝස් තියෙන්නේ ශාකවල විතරයි, ග්ලයිකෝජන් තියෙන්නේ සතුන්ගේ විතරයි. යමු අපි සටහනට. බලන්න හොඳට සටහන. මොනොසැකරයිඩ් අණුකෝකෝකෝ ටියුට් එකට ඇස් දෙක දාන්න. හොඳට බලන්න. රයිට්. මොනොසැකරයිඩ් අණු රාශියක් එක්වීමෙන් පොලිසැකරයිඩ් සෑදී. පොලිසැකරයිඩ් සෑදීම සඳහා මොනොසැකරයිඩ් එක්වීමේ ක්‍රියාවලිය බහු අවයවීකරණය ලෙස හඳුන්වයි. ඔබේ වචනේ දන්නවා. ඇයි මතකද අපේ නැනෝ තාක්ෂණය? නැනෝ අංශු බහු අවයවීකරණයට ලක් කරලා තමයි අපිට අවශ්‍ය දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. බහු අවයවීකරණය කියන්නේ කුඩා ඒකක ගොඩක් එකට එකතු කිරීම. එතකොට මේකේ කුඩා ඒකකය තමයි මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් ගණනාවක් එකට එකතු කිරීමට කියනවා බහු අවයවීකරණය කියලා. ඊළඟට මේක ලියන්න තරක් නැහැ පුතේ. ඒක අපි පැත්තෙන් ලියමුද? වෙන මෙහෙම ඉස්සරහින් ඉඩක් තියෙනව නේද පුතේ? එතන ලියන්න. පොලිසැකරයිඩ් වල හිස්තැන ඉස්සරහින් තියෙන හිඩසේ ලියන්න. පොලිසැකරයිඩ් වල ව්‍යුහමය ඒකකය නැත්නම් අණුක සූත්‍රය. එහෙම ගමු. පොලිසැකරයිඩ් වල අණුක සූත්‍රය පොලිසැකරයිඩ් වල අණුක සූත්‍රය කොහොමද ලියන්නේ? C6යි H10යි O5යි C6යි H10යි O5යි වරහන් කරන්න. වරහන්ට පිටින් එන්න අකුර දාන්න. ලෙස ලියනු ලැබේ. ඒ තමයි අණුක සූත්‍රය ලියන විදිය. පැහැදිලි? ඊට පස්සේ පොලිසැකරයිඩ් වර්ග 3ක් 5කින් දක්වා ඇත. මේ තමයි ඔබට නිර්දේශිත වර්ග 3 පිෂ්ඨය. ඉස්සරහ කැල්ල පස්සේ ලියමු. පිෂ්ඨය සෙලියුලෝස් ග්ලයිකෝජන්. තුනම ලියන්නකෝ. එකම පාටින් ලියන්න. පිෂ්ඨය සෙලියුලෝස් ග්ලයිකෝජන් එකම පාටින් ලියන්න. පිෂ්ඨය සෙලියුලෝස් ග්ලයිකෝජන්. ඊළඟට පාට වෙනස් කරන්න. පාට වෙනස් කළා චුටි ඉරක් ගාලා ඉස්සරහින් ලියන්න. පිෂ්ඨය ශාක ඇල ඉරක් සතුන්. දෙකොට්ටාශක තියෙනවා. ශාක සතුන් දෙන්නගෙම තියෙනවා. ශාක ඇල ඉරක් සතුන්. ඊළඟට සෙලියුලෝස් ඉරක් ගහලා ශාකවල විතරයි. සෙලියුලෝස් ශාකවල විතරයි. ඊළඟට ග්ලයිකෝජන් චුටි ඉරක් ගහලා සතුන්ගේ විතරයි. හරි. ඊළඟට පොලිසැකරයිඩ් වල ගුණ අහන්න වයිද බලන්න. ඇස්ටික් ඔක්කොම හොඳට අහන්න. මොනොසැකරයිඩ් වලයි ඩයිසැකරයිඩ් වලයි ගුණ සමානයි. පොලිසැකරයිඩ් වල තියෙන්නේ ඒ දෙකේ ප්‍රතිවිරුද්ධ ගුණය. මොකද්ද ප්‍රතිවිරුද්ධ ගුණය?
මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි පැණි රසයෙන් යුක්තයි. එහෙනම් පොලිසැකරයිඩ පැණි රසක් නැහැ. මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි ජලයේ දිය වෙනවා. පොලිසැකරයිඩ ජලයේ දිය වෙන්නේ නැහැ. මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි ස්ෆටික රූපී. එහෙනම් පොලිසැකරයිඩ ස්ෆටික රූපී වෙන්නේ නැහැ. පැහැදිලිද? අර ලක්ෂණ තුනේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ටික ලියන්න ඕනේ. එහෙනම් අපි ලියමු පොලිසැකරයිඩ වල ගුණ. එක, පැණි රසක් නැත. පැණි රසක් නැත. පැණි රසක් නැත. දෙක, ජලයේ දිය නොවේ. ජලයේ දිය නොවේ. ජලයේ දිය නොවේ. තුන, ස්ඵටික රූපී නොවේ. ස්ඵටික රූපී නොවේ. ස්ඵටික රූපී නොවේ. ස්ඵටික රූපී නොවේ. හරි. ඊළඟට අපිට තියෙන්නේ පොලිසැකරයිඩ වර්ගවල තොරතුරු ටික. දැන් එන්න පොලිසැකරයිඩ වල තොරතුරු වලට. හරි නේද? උපදේශ ටික පැහැදිලිව තේරුණානේ? බලන්න පොලිසැකරයිඩ වල තොරතුරු. සෙලියුලෝස් කොහෙද තියෙන්නේ පවතින ස්ථාන? ශාක සෛල බිත්තිය සහ ශාක තන්තු. බලන්න උතන සතුන්ගේ කොටසක්වත් ගෑවිලා තියනවද කියලා නැහැ. සෙලියුලෝස් තියෙන්නේ ශාකවල විතරමයි. වෙනත් කරුණු මොනවද? පෘථුවියේ ඇති සුලභම පොලිසැකරයිඩේ වේ. දැන් මම ඔබෙන් අහනවා වැඩිපුරම තියෙන ඩයිසැකරයිඩේ මොකක්ද? අන්න දැන් මතක තියෙන්න ඕනි. වැඩිපුරම තියෙන ඩයිසැකරයිඩය සුක්‍රෝස්. වැඩිපුරම තියෙන මොනොසැකරයිඩය ග්ලූකෝස්. වැඩිපුරම තියෙන පොලිසැකරයිඩය සෙලියුලෝස්. පෘථුවියේ සුලභම පොලිසැකරයිඩේ වේ. ඕවා තමයි කෙටි ප්‍රශ්නවල තියෙන්නේ. ඒතර ඕවා පැහැදිලිව මතකේ තියාගත්තාම පැටලෙන්නේ නැතුව අපිට හරි ලේසියෙන් උත්තර හොයාගෙන යන්න පුළුවන්. ඊළඟට බලන්න. මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුල ජීර්ණය නොවේ. එම නිසා කාබෝහයිඩ්‍රේටයක් ලෙස මිනිසාට ශක්තිය නොලැබේ. මලබද්ධය වළක්වා ගැනීමට උදව් වේ. අහගන්න. ඔතනක් කෙටි ප්‍රශ්න ගොඩක් හැදෙනවා. අපේ ආහාර මාර්ග පද්ධතියට සෙලියුලෝස් කියන පොලිසැකරයිඩේ ජීර්ණය කරන්න බෑ. ඒ හැකියාව තියෙන්නේ ශාක භක්ෂක සතුන්ට. ශාක භක්ෂක සතුන්ට පුළුවන් එයාලගේ ආහාර ජීර්ණ පද්ධතියට පුළුවන් සෙලියුලෝස් ජීර්ණය කරන්න. මොන සතුන්ටද? ශාක භක්ෂක සතුන්ට. ගවයන්ට, එළුවන්ට මේ වැඩේ කරන්න පුළුවන්. සර්ව භක්ෂක සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ සෙලියුලෝස් ජීර්ණ ප්‍රමාණය හරිම අඩුයි. මිනිසාගේ නම් වෙන්නෙම නැහැ. එතකොට අපි ওই ශාක කොටස් ආහාරයට ගන්නවනේ. හිතන්නකො පලා වර්ග ගන්නවා, බෝංචි ගත්තත්, මෑ ගත්තත්, පිපිඤ්ඤා කෑල්ලක් කෑවත්, වට්ටක්කයක් කෑවත් මේ හැම එකක්ම හැදිලා තියෙන ශාක සෛල වලින්. ඒතර මේ සෛලවල සෛල බිත්තිය තමයි මේ සෙලියුලෝස් තියෙන්නේ. හැබැයි ඒක අපිට ජීර්ණ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒවා අපේ මල පහත් එක්ක පිට වෙනවා. හැබැයි ඒ සෙලියුලෝස් කෙන්ද අපිට ලොකු උදව්වක් කරනවා. මොකක්ද උදව්ව? අපේ ආහාර මාර්ග පද්ධතිය පිරිසිදු කරනවා. එයා තමයි අපේ ආහාර මාර්ග පද්ධතිය පිරිසිදු කරන්නේ. එතකොට ජීර්ණ ඵලයක් ලෙස අපිට ප්‍රයෝජනවත් නොවුනට සෙලියුලෝස් අපේ ආහාර මාර්ග පද්ධතිය පිරිසිදු කරනවා කියන්නේ ඒකත් ලොකු උදව්වක්. දෙවෙනි එකට යමු. පිෂ්ඨය. කොහෙද තියෙන්නේ? ධාන්‍ය වර්ගවල තියෙනවා, අල වර්ගවල තියෙනවා, කොස් දෙල් වල තියෙනවා. බලන්න. ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට වර්ගයයි. අන්න ශාකවල ස්ටොක් කරන්නේ පිෂ්ඨය. ජීර්ණයේදී මෝල්ටෝස් බවට පත්වේ. ඊළඟට ග්ලයිකෝජන්. සතුන්ගේ අක්මාවේ හා පේශිවල ඇත. ශාක දේහවල දක්නට නොමැත. සතුන්ගේ ශරීරයේ කාබෝහයිඩ්‍රේට් ගබඩා වන්නේ මෙම ස්වරූපයටයි. දැන් මන් දිහා බලන්න. විභාගෙදී මෙන්න මෙච්චරයි ඔතනින් ඕනේ. සත්ව දේහවල පොලිසැකරයිඩ ලෙස ගබඩා වෙන්නේ ග්ලයිකෝජන්. ශාක දේහවල
පොලිසැකරයිඩ් ලෙස ගබඩා වෙන්නේ පිෂ්ඨය. හැබැයි මේ පෘථුවියේ වැඩිපුරම තියෙන පොලිසැකරයිඩය සෙලුලෝස්. ආයසරයක් මම කියපු විදිහ හොඳට ඔලුවට ගන්න. සත්ව දේහවල පොලිසැකරයිඩ් ලෙස ගබඩා වෙලා තියෙන්නේ ග්ලයිකෝජන්. ශාක දේහවල පොලිසැකරයිඩ් ලෙස ගබඩා වෙලා තියෙන්නේ පිෂ්ඨය. මේ පෘථුවියේ වැඩිපුරම තියෙන පොලිසැකරයිඩය සෙලුලෝස්. ඊළඟට සෙලුලෝස් ශාකවල පමණයි, ග්ලයිකෝජන් සතුන්ගේ පමණයි, පිෂ්ඨය ශාක සතුන් දෙකොට්ටාශය තුලම බලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? right. බලන්න හොඳට යටි තියෙන වාක්‍ය, ලස්සන වාක්‍යයක් තියෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී පොලිසැකරයිඩ් වර්ග ඩයිසැකරයිඩ් වර්ග වලට ජීර්ණය වේ. ඩයිසැකරයිඩ් වර්ග මොනොසැකරයිඩ් වර්ග වලට ජීර්ණය වේ. ශරීරයට අවශෝෂණය කරනු ලබන්නේ මොනොසැකරයිඩ් වර්ගයි. හොඳට දැන් මං කියන දේ අහන්න. අපි මොනතරම් පාන් කෑවත්, අපි මොනතරම් බත් කෑවත්, අපි මොනතරම් ධාන්‍ය වර්ග ආහාරයට ගත්තත් අපේ දේහයට අවශෝෂණය කරන්න නම් ඒවා මොනොසැකරයිඩ් බවට පත් කරන්න ඕනේ. මොනවා බවට පත් කරන්න ඕනේද? මොනොසැකරයිඩ් බවට පත් කරන්න ඕනේ. ඒකට තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතියක් ඇඟේ තියෙන්නේ. අපේ ආහාර ජීර්ණ පද්ධතියට පුළුවන් පොලිසැකරයිඩ් ටික මොනොසැකරයිඩ් බවට පත් කරන්න, පොලිසැකරයිඩ් ටික ඩයිසැකරයිඩ් බවට පත් කරන්න, ඩයිසැකරයිඩ් ටික මොනොසැකරයිඩ් බවට පත් කරන්න සහ ඒ මොනොසැකරයිඩ් ටික දේහයට අවශෝෂණය කරගන්න. එහෙම බැරිව ඉතිරි වෙන කොටස මල පහ ලෙස දේහෙන් පිට කරලා දානවා. පැහැදිලි නේද? ඕක තමයි සාමාන්‍ය ආහාර ජීර්ණ ක්‍රියාවලදී වෙන්නේ. ඔයාලා අහලා තියෙනවා නේද? ඔය ලෙඩක් හැදුනහම අපිට ග්ලූකෝස් කෙලින්ම දිය කරලම දෙනවා බොන්න. ග්ලූකෝස් කියන්නේ ආයි තවදුරටත් ජීර්ණය කරන්න ඕනේ නැහැ. එහෙනම් මේකේ තියෙන වාසිය මොකද්ද? ග්ලූකෝස් අපි කෙලින්ම ආහාරයක් ලෙස ගත්තොත් අපේ ආහාර ජීර්ණ පද්ධතියට පුළුවන් ඒක කෙලින්ම අපේ ඇඟට අවශෝෂණය කරගන්න. මොකෝ ඒක ආයි ජීර්ණය වෙන්න ඕනේ නැහැ. ඒක මොනොසැකරයිඩ්. ඔයාලා දන්නවා සේලයින් වල අපි ග්ලූකෝස් ටිකක් තමයි ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් එක මූලිකවම දිය කරලා දෙන්නේ. සේලයින් එකේ මූලිකවම තියෙන ජලයත් එක්ක ග්ලූකෝසුයි ලුණුයි. පැහැදිලිද? right හොඳට තේරුම් ගන්න. ඊළඟට පොලිසැකරයිඩ් ලෙස පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණය. ඒ පරීක්ෂණයේ පුතේ කිසි ගැටලුවක් නැහැ. ඒ පරීක්ෂණයේ කිසිදු ගැටලුවක් නැහැ. මේ බලන්න. එතනදී පිෂ්ඨය හඳුනා ගැනීමේ දර්ශකය ලෙස අපි පාවිච්චි කරන්නේ හොඳට බලන්න මම කියන දේ පිෂ්ඨය හඳුනා ගැනීමේ දර්ශකය ලෙස අපි පාවිච්චි කරන්නේ අයඩීන් ද්‍රාවණය. අයඩීන් ද්‍රාවණය. අයඩීන් ද්‍රාවණය. මේ අයඩීන් ද්‍රාවණය ලා දුගුරු පාටයි. සමහර අය කියනක ලා කහ පාටයි කියලා කමක් නැහැ. හරි. පිෂ්ඨයට අයඩීන් දැම්මාම ලැබෙන පාට දම් පාට. තද දම් පාටක් එන්නේ. ඕක තමයි දර්ශකය. එහෙමනම් පිෂ්ඨය හඳුනා ගැනීම සඳහා දර්ශකයක් අප සතුව තියෙනවා. ඒ අයඩීන් ද්‍රාවණය. පිෂ්ඨයේ තියෙන තැනකට අයඩීන් ද්‍රාවණය දාපුවාම මොන පාට වෙනවද? දම් පාට වෙනවා. මොකද්ද පාට? දම් පාට වෙනවා. දැන් මේ බලන්න. අපිට ඕන වෙනවා විද්‍යාගාරයේදී පිෂ්ඨ ද්‍රාවණයක් හදාගන්න මේ වැඩේට. අපිට පිෂ්ඨ ද්‍රාවණයක් හදාගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි හොඳට තේරුම් ගන්න. බත් ඇට ටිකක් හොඳට පොඩි කරලා වතුරේ දිය කර ගැනීම. 1. බත් ඇට ටිකක් හොඳට පොඩි කරලා වතුරේ දිය කර ගන්නවා. ඒක පිෂ්ඨ ද්‍රාවණය. 2. තඹපු අලගෙඩියක්, තඹපු මඤ්ඤොක්ක, තඹපු කිරියාලයක් හොඳට පොඩි කරලා වතුරේ දිය කර ගන්නවා. ඒකත් පිෂ්ඨ ද්‍රාවණය. අල විතර නෙමෙයි මඤ්ඤොක්ක කිරියාල වල තියෙන පිෂ්ඨය. පැහැදිලිද? එහෙම නැත්නම් ඔබට පුළුවන් පාම් පිටි ටිකක් වතුරේ දිය කරලා ඒක රත් කරන්න ඕනේ. පාම් පිටි ටිකක් වතුරේ දිය කරලා රත් කරන්න. ඔබ දන්නවා නිකම් පාම් පිටි ඇල් වතුරේ දිය වෙන්නේ නැහැ. ඒක රත් කරපුවාම ඇල් වතුරේ දිය වෙනවා. එහෙම නැත්නම් පාම් පිටි ටිකකට උණු වතුර දාලා දිය කර ගන්න ඕනේ. අපි පාප් හදන්නේ එහෙමනේ. පාම් පිටි වලට උණු වතුර දාලා තමයි පාප් හදන්නේ. ඔන්න ඔය ක්‍රම එකකින්
මොකක් හෝ ක්‍රමයකින් පිෂ්ඨ ද්‍රාවණයක් හදාගන්න. මේ තියෙන්නේ අපේ පිෂ්ඨ ද්‍රාවණය. ඔබට මම පිෂ්ඨ ද්‍රාවණ හදන ක්‍රම කීපයක් කිව්වා. ඇල් වතුරට දිය වෙන්නේ නැහැ සාමාන්‍ය පිෂ්ඨය. තම්බලම ගන්න ඕනේ. හාල් තම්බල තමයි බත් ඇටි වෙන්නේ. ඒතර ඒක දිය කරපුවාම වතුරේ දිය වෙනවා. මඤ්ඤොක් අලේ වතුර දිය කරන්න බෑ. කිරි අලේ වතුර දිය කරන්න බෑ. අර්ථාපල් අලේ වතුර දිය කරන්න බෑ. හැබැයි ඒක තම්බපුවාම වතුර දිය කරගන්න පුළුවන්. පාම් පිටි ටික වතුර දිය කරන්න බෑ. උණු වතුරට දැම්මම දිය වෙනවා. එහෙම නැත්නම් ඇල් වතුර දිය කරලා තම්බන්න ඕනේ. එතකොට දිය වෙනවා. හරි. මෙන්න පිෂ්ඨ ද්‍රාවණය. ඊළඟට අපි කරන්නේ හොඳට බලන්න මේ පිෂ්ඨ ද්‍රාවණය පෙරලා පැහැදිලි ද්‍රාවණයක් හදා ගන්නවා. අපි එහෙම කෙලින්ම ගමුද? right පිෂ්ඨ ද්‍රාවණය හදන විදිය දාමුකෝ. කැම්බු අල පොඩි කර ජලයේ දී කැම්බු වල පොඩි කර ජලයේ දී කිරීම. ඔන්න අපිට ලැබෙනවා පිෂ්ඨ ද්‍රාවණය. අපි ඊළඟට කරන්නේ මෙච්චරයි. මොනවත්ම කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ පෙරාගත් පිෂ්ඨ ද්‍රාවණය. පෙරාගත් පිෂ්ඨ ද්‍රාවණය. මේ පෙරාගත් පිෂ්ඨ ද්‍රාවණයට අයඩීන් ද්‍රාවණයෙන් බිඳු කීපයක් දානවා. අයඩීන් බිඳු කීපයක් දැනීම. අයඩීන් බිඳු කීපයක් දැනීම. ප්‍රතිඵලය මොකක් වේද? රත් කරන්නේ කිසිම දෙයක් නැහැ. අයඩීන් බිඳු කීපයක් දාලා කලත්තපු ගමන් මේක මොන පාට වෙනවද? දම් පාට වෙනවා. කෙලින්ම දම්. තදම තද දම් පාට වෙනවා. පැහැදිලිද? right. ඔච්චරයි. අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියමු. මම අලෙත් දැම්මේ. ඔබට පුළුවන් බත් වලින් කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න. පරීක්ෂණ නලයක්. මෙතන රත් කරන්නේ නැති නිසා පරීක්ෂණ නලයක් ගත්තාම ඇති. පරීක්ෂණ නලයක්. ජලය. පරීක්ෂණ නලයක්. ජලය. තැම්බු අලයක්. තම්බපු අලයක්. තැම්බු අලයක්. තැම්බු අලයක්. තැම්බු අලයක්. ඊළඟට අයඩීන් ද්‍රාවණයක්. අයඩීන් ද්‍රාවණයක්. අයඩීන් ද්‍රාවණයක්. හරි. රූප සටහන් කරන්නකෝ. රූප සටහන් නම් කරන්න. පැත්තෙන් ඉඳ තියනවා නම් මේක ලියන්න පුරුදු වෙන්න. මේ තමයි දර්ශකයේ ක්‍රියාකාරීත්වය. දර්ශකයේ ක්‍රියාව. දර්ශකයක් එපේ. දර්ශකයේ ක්‍රියාව. ඔය ටික ඔක්කොම එකතු කරන්නකෝ. එතකොට අඩුපාඩුවක් නැතුව. ඇති නේද වෙලාව? තවන්ට ඉවර නැද්ද? අපි බලාගෙන යමු බලන්න. හරි නේද? ඉවරයි ඔක්කොම. හරි. සටහනට යමු. පරීක්ෂා නලයකට පොඩි කරගත් පරීක්ෂා නලයකට පොඩි කරගත් තැම්බු අලයක් පොඩි කරගත් තැම්බු අලයක් දිය කරගන්න
ඊළඟට මෙහෙම කරමු නේද? එතන තව ඉතුරු නේද ලියන්න. එතනම ලියන්න. දිය කරගන්න. ලියන්න ඊට පස්සේ එය පෙරා පිෂ්ඨ ද්‍රාවණයක් ලබා ගන්න. එය පෙරා පිෂ්ඨ ද්‍රාවණයක් ලබා ගන්න. එය පෙරා පිෂ්ඨ ද්‍රාවණයක් ලබා ගන්න. හරි. දැන් දෙවෙනි කරුණ. පිෂ්ඨ ද්‍රාවණයට ලා දුබුරු පැහැති අයඩීන් ද්‍රාවණයෙන් බිංදු කිහිපයක් දමන්න. හරි. පාට වෙනස් කරලා යමු නිරීක්ෂණ ලියන්න. පාට වෙනස් කරලා නිරීක්ෂණ වලට එමු. හරි ලියමු අපි. ලියන්න මෙහෙම. පිෂ්ඨ ද්‍රාවණය තද දම් පැහැයෙන් ඇලයිරක් නිල් පැහැයෙන් ඒ කියන්නේ තද නිල් පැහැයෙන් වර්ණ ගැන්වේ. නිගමනය අලුත් පාඨකෙන් ලියමු. තවත් පාඨක අතර ගන්න නිගමනය. දැන් මෙහෙම පිෂ්ඨය ඇති තැන්වලට අයඩීන් යෙදූ විට දම් පැහැයෙන් වර්ණ ගැන්වේ. අයඩීන් යෙදූ විට දම් පැහැයෙන් වර්ණ ගැන්වේ. හරි. ඊළඟට අපිට තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම කතා කර එකින් එක ලියමු. පළවෙනි එක තමයි ශක්ති ප්‍රභවයක් ලෙස. මම එතන පුංචි දෙයක් විස්තර කරන්න මේ බලන්න. අපේ දේහයට වැඩිපුරම ශක්තිය ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ඉවර වුණොත් ඊළඟට අපේ දේහය ශක්තිය ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ ලිපිඩ. මේ දෙකම ඉවර වුණොත් ශක්තිය ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ ප්‍රෝටීන. හිතන්නකෝ අපි ස්ට්‍රයික් එකක් කරනවා කියලා. කය කෑම කන්න නැතුව. ඒ කට්ටිය කරන්නේ. ඔය ටීවී එකේ පෙන්නන්නේ. කෑම නොකා ස්ට්‍රයික් කරනවා. මොකද ඒක ලස්සන වචනයක් කියනවා නේද? රයිට්. උපවාස කරනවා. මේ බලන්න. පළවෙනි පැය 24 දී ඔබට කිසි අවුලක් වෙන්නේ නැහැ. ඔබේ රුධිර සංසරණ පද්ධතියත් එක්ක තියෙන පේශිවල තියෙන සහ අක්මාවේ ගබඩා වෙලා තියෙන ඒ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඔබව ජීවත් කරවීමට ප්‍රමාණවත්. ශක්තිය නිපදවීමට ප්‍රමාණවත්. දෙවෙනි පැය 24ට යද්දී කාබෝහයිඩ්‍රේට් තවදුරටත් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගබඩා වෙලා තියෙනවා නම් ඔබේ අක්මාවේ එතනින් ඔබව ජීවත් කරනවා. අක්මාවේ ගබඩා වෙලා තියෙන කාබෝහයිඩ්‍රේට් ටික අවසන් වෙනවා. ඒ කියන්නේ ග්ලයිකෝජන් ටික අවසන් වෙනවා නම් ඊළඟට යාලා යන්නේ පේශිවලට. පේශිවල තියෙන ටිකක් ඉවර වුණාට පස්සේ ඔන්න දැන් එයාලට සිද්ධ වෙනවා ලිපිඩ වලින් ශක්තිය නිපදවන්න ඔබ ජීවත් කරවන්න. අපේ ලිපිඩ ගබඩා වෙලා තියෙන මේ හැමට යටින් තියෙන අගස්චර්මේ. හැමට යටින් තමයි ලිපිඩ ගබඩාව තියෙන්නේ. ඔන්න මේ හැමට යටින් තියෙන ලිපිඩ ටික දැන් ජීර්ණය කරගෙන ශක්තිය නිපදවන්න පටන් ගන්නවා. තුන්වෙනි දවසේ වෙද්දී ඔබට පේනවා ඔබ අධික වේගෙන් කෙට්ටු වෙනවා. ඒ කෙට්ටු වෙන්නේ
ඔබේ මේ හැමට ඇටියෙන් තිබ්බ තෙල් ටික දැන් දියවි යනවා. 4 වෙනි දවසේ විතර වගේ වෙද්දී ලිපිඩ ප්‍රමාණවත් මදි කියලා තේරුණොත් ඔන්න දැන් ප්‍රෝටීන වලට බහිනවා. ඔන්න ඔතෙන්ට යද්දී අපිට මේවා නමන්න දිගාරින්න බැරි මට්ටමට එනවා. මොකෝ සෛල අතර රැඳිලා තියෙන ප්‍රෝටීනක් භාවිතා කරනවා කියන්නේ මේවා වැඩ කරන්නේ නැති ගානට එනවා. 5 වෙනි දවසේ වගේ වෙද්දී කෙලින් ඉඳ ගන්න, හිට ගන්න නම් බෑ. ඉඳ ගන්නවා පණ නැති යන්නේ ඒ නිසා. පැහැදිලි නේද? ඒ නිසා බොරුවට උපවාස වලට ඉඳ ගන්න එපා. ඔබ අනාගතේ කැම්පස් එකයි කොහේ හරි යයි උපවාස වලට ඉඳ ගන්න එපා. ඔබ තෝරගන්න හොඳ දෙයක්. ඕවා කරන මිනිස්සු උපවාස කරපුවාවේ. අපි මොකද කරන්නේ? උපවාස කරන කට්ටියට උවටැන් කරනවා. ඒකත් හොඳයි. ඔයා ඉඳ ගන්න උපවාසෙට. මම ඔයාගේ තනියට ඉන්නා. උවටැන් කරන්න. වතුර ටික ගේන්න. ඔයා බුදියගෙන ඉදි පවන් සලන්න. මම ඒ ටික කරන්න. ඒතර මං තුන් වෙලා කනවා. ඔයා හිටපුවා. නේද? බොරුවට උපවාස කරන්න එපා. සමහර අපේ ගෑල් ළමයි අම්මලත් එක්ක වලිදා ගත්තාම කොල්ලෝ නම් කරන්නේ අම්මලත් එක්ක වලිදා ගත්ත ගමන් මොකද කරන්නේ? රින්ගුවක් කුස්සියට කෑව බඩ පුරව ගත්තා. කාමරේට ඇදිලා මං කන්නේ නැහැ කියලා බුදිය ගත්තා. ගෑල් ළමයි එහෙම නෙමෙයි. අම්මලත් එක්ක වලිදා ගත්ත ගමන් බත් එක කන්නේ තල්ලු කරලා පැත්තට දාන්න. රෙස්පෙක්ට් වෙන්න. කාටද පාඩු? අම්මටද? අපෝ නෑ. එහෙම කරපු ගමන් අම්මා කරන්නේ ඒ ටික බල්ලට දානවා. බල්ලට ලාභයි ඔබට පාඩු. ලියමු. 1 ශක්ති ප්‍රභාවයක් ලෙස. කියන එක සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ශක්තිය නිදහස් කරයි. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ශක්තිය නිදහස් කරයි. හරි. ඔන්න පළවෙනි එක. අංක 1. දැන් අපි අංක 2ට යමු. මොකද අංක 2 සංචිත ආහාරයක් ලෙස. ඔබට මතකද ශාක දේහවල සංචිත ආහාරය පිෂ්ඨය. සත්ව දේහවල සංචිත ආහාරය ග්ලයිකෝජන්. මතකයි නේද? සත්ව දේහවල නම් ග්ලයිකෝජන්, ශාක දේහවල නම් පිෂ්ඨය. ලියමු අපි. ලියන්න. ශාක දේහ තුල පිෂ්ඨය ලෙසත් සත්ව දේහ තුල ග්ලයිකෝජන් ලෙසත් කාබෝහයිඩ්‍රේට් ගබඩා වේ. ඊළඟට අංක 3. මොකක්ද අංක 3 තියෙන්නේ? ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස. ආගන්නකෝ. දැන් අපි මේ කතාව පටන් ගත්තේ ගිය සතියේනේ. එතනදී අපි මෙන්න මෙහෙම දෙයක් කිව්ව ඔබට මතකද? ස්වාභාවිකව හමුවන මූලද්‍රව්‍ය අණු දෙකෙන් 25ක් අපේ ඇඟේ තියෙනවා. ඔය 25 එකතු වෙලා හදලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේටයි, ප්‍රෝටීනයි, ලිපිඩයි විතරක් නෙමෙයි. ඔය 25 එකතු වෙලා අපේ ඇඟ ඇතුලේ බොහෝ රසායනික සංයෝග හදලා තියෙනවා. ඒවා හදන්න ආරම්භක අමුද්‍රව්‍ය ලබා දෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒකයි ඔය තුන්වෙනි එක කියන්නේ ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස අපේ ඇඟේ විවිධ දේවල් හදන්න අවශ්‍ය මූලික ව්‍යුහය සපයනවා කාබෝහයිඩ්‍රේට්. ලියමු සටහන. ජීවී දේහ තුල ඇති විවිධ රසායනික ද්‍රව්‍යයන්
විවිධ රසායනික ද්‍රව්‍යයන් ගොඩ නැගීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් ගොඩ නැගීම සඳහා කාබෝහයිඩ්‍රේට උදව් වේ. කාබෝහයිඩ්‍රේට උදව් වේ. හරි. ඊළඟට අන්තිම එක නියුක්ලියික් අම්ලවල සංඝටකයක් ලෙස. ඔබට මතකද කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල කියලා කාබනික සංයෝග හතරක් අපි මුලින්ම ලිව්වා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. ඔය නියුක්ලියික් අම්ල හදන්න සුවිශේෂී කාබෝහයිඩ්‍රේටයක් එකතු වෙනවා. ඒ සුවිශේෂී කාබෝහයිඩ්‍රේට් කියන්නේ පෙන්ටෝසීනි කියලා. පෙන්ටෝසීනි. පැහැදිලිද? මේ පෙන්ටෝසීනි කියන අර්ථය ආවේ අහගන්න මේක ග්ලූකෝස් වලටත් වඩා කුඩා ඒකකයක් නිසා. හැබැයි මේක කාබෝහයිඩ්‍රේට් වල තැනුම ඒකක හැටියට ගන්නෑ. හේතුව පෙන්ටෝස් එකතු වෙලා ඩයිසැකරයිඩ් හැදෙන්නේ නැහැ. පෙන්ටෝස් එකතු වෙලා මොනොසැකරයිඩ් හැදෙන්නේ නැහැ. පෙන්ටෝස් තියෙන්නේ නියුක්ලියික් අම්ල ඇතුලේ. පෙන්ටෝස් වල කාබන් පරමාණු 5යි තියෙන්නේ. ග්ලූකෝස් වල 6ක් තිබ්බා. ග්ලූකෝස් C6යි H12යි O6. පෙන්ටෝස් C5යි H10යි O5. මේකට අපිට කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකේ කියන්න බැරි. මූලික ව්‍යුහ ඒකකේ කියන්න බැරි. මේකෙන් තව දෙයක් ගොඩ නැගෙන්නේ නැති නිසා. හැබැයි මේකත් කාබෝහයිඩ්‍රේටයක් ග්ලූකෝස් වලටත් වඩා චූටි. පැහැදිලිද? මෙයා ඕනේ නියුක්ලියික් අම්ල හදන්න. එතන අපි ලියමු නියුක්ලියික් අම්ල වල සංඝටකයක් ලෙස ලියන්න. නියුක්ලියික් අම්ල ගොඩනැගීමේදී පෙන්ටෝසීනි වරහන් ඇතුලේ සූත්‍ර චුට්ටක් ලියා ගන්න. C5යි H10යි O5. පෙන්ටෝසීනි දායක වේ නැත්නම් උදව් වේ. දායක වේ එහෙම නැත්නම් උදව් වේ. දායක වේ එහෙම නැත්නම් උදව් වේ. හරි. ඔන්න ඔතනින් සම්පූර්ණයෙන්ම කාබෝහයිඩ්‍රේට් ඉවරයි. දවස් දෙකක් අපි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරා. හේතුව වැඩිම ප්‍රමාණයක් කරුණු තියෙන එකේ. ලබන සතියේ ප්‍රෝටීනයි ලිපිඩයි කතා කරලා ඉවර කරනවා. බාහිරින් එකතු වෙන කරුණුත් ඔයාලගේ ඔළුවට එකතු කරන්න ඕන නිසා වැඩි කාලයක් අපිට ගත කරන්න වෙනවා. හරි. අදට ඔය ඇති